උතුම් දෙව් රජුන්ගේ පිහිට මට ලැබේවා. මගේ හිතේ ඇති සියලු පැතුමන් ඉෂ්ට වේවා. ඉෂ්ට වේවා. මගේ ජීවිතේ ගෙවා ගන්නට සියලු දෙවියෝ මට ආසිරිමල් ඉසීවා. ඉසීවා. අද ඉසීවා. සාදු 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 සාදු. අම්මේ! අම්මේ! අම්මා! අම්මේ! මොකද දෙයි හාමුදුරනේ මේ යටිකිරියෙන් බෙරිහන් දෙන්නේ? අහල පහල මිනිස්සුත් hina වෙනවා ඇති. ඉතින් අහල පහල මිනිස්සු hina වුණාම අපිට මොකද? ඒ මිනිස්සු අපිට කණ්ඩා දෙන්න දෙන්නේ නැහැ. මං අම්මට කතා කරේ මේ දෙයියන්ගේ වැඩකට. ඉතින් කියහන්කෝ ලොකු දුවේ. අර කැඳ හැලිය ලිපේ. අදත් පඳුරක් ගැට ගහන්නද? ලොකු දුවේ. මෙච්චර කල් පඳුරු කීයක් නම් ගැට ගහන්න ඇද්ද? ඇති වැඩක් වුණාද? ඔය පඳුරු ටික ලෙහෙලා 10 කාසේ එකතු කරලා ගත්තනම් උඹට දෑවැද්දරක් දෙන්න ඇති. දෑවැද්දර දෙන්න, දෑවැද්දර දෙන්න, දෑවැද්දර දෙන්න. දෑවැද්දර දෙන්න මනමාලයක ඉන්න එපායයි. මනමාලේ ලැබෙයිද ඉතින්? උදේ පාන්දර දෙයිය බුදුන් සිහි කරලා පඳුරක් ගැට ගහන්න යද්දි රුපියල් 10ටත් ලෝභකම් කරනකොට. අනේ දෙයියනේ ඔන්න මගේ නම් කිසිම ලෝභකමක් නැහැ. සමා වෙන්න. සාදු සාදු. අදත් සෙත් කවිවරුනේ ඇඬිල්ලකින්නේ. අනේ අක්කේ දැන්වත් ඔය විකාර නවත්තලා දානවකෝ. දෙවියන්ට පූජා පවත්වන්නේ නැතුව දෙවියන්ට සෙත් කවි කියන්නේ නැතුව කොහොමද මගේ පෙර අකුසල් ටික ගෙවිලා මට හොඳ කසාදයක් වෙනකන් ඒව කරන්න එපා. මේ මට නම් තේරෙන්නේ නැහැ අප්පා ඔයගොල්ලෝ ගැන. ඔයත් එකයි අම්මත් එකයි. දෙන්නම ළිඳේ ඉන්න මැඩියෝ වගේ. තාම ජීවත් වෙන්නේ ඒ කාලේනේ. අලුත් ලෝකයක් ගැන හිතන්නෙම නැහැ. සේරම කුණු බේරුවල බොක්කට තමා. අන්තිමට ඉතින් ඉතුරු වෙන්නේ අම්මට දෝෂාරෝපණය දාලා තමයි. අද ඉතින් ගැට ගහන්නේ අන්තිම පඳුර කියලා හිතාගෙන ගැට ගහපන්. පින් සිද්ධ වෙච්ච අය අම්මට. පව් අම්මේ අක්කා. පව් නේන්නම්. ගෙදරට නාකි වෙවීන්දී. ඒකිට කසාද බඳින්න හදිස්සි වුණාට හද වෙනකන් කොයි පිරිමියද කැමති උනේ? සමනලියෝ ඉක්මනට ගිහිල්ලා ඉරිදා පත්තරය අරගෙන වරේ. අක්කට අපි මනමාලෙක් හොයමු. කොහෙද යන්නේ? කැඳ කඩේට. අද නම් කැඳ බොන්න හොඳ ඊලන්දාරියෙක් එයි කියලා මගේ හිත කියනවා. මේ
ඔයා එහෙම මේ පැත්තේ එනවා එහෙම නෙමෙයි. ඒ මොකද? ඒ මොකද අහන්නේ? ආවොත් එහෙම හැන්සම් බෝයි කෙනෙක්. එයා මන් දිහා බලන්නේ නැතුව ඔයා දිහා බලයි. අනේ අක්කේ දැන්වත් ඔය හනමිටි අදහස් අතෑර ගන්නවකෝ. පොඩ්ඩක් මොඩර්න් විදියට හිතන්න පුරුදු වෙනවකෝ. මේ දැන් ඉන්න කොල්ලෝ මේ කැඳ බොන්නේ නැහැ. කොහේ හරි පේස්ට්‍රි ෂොප් එකකට ගිහලා පේස්ට්‍රි එකක් කනවා මිසක්. සබ්මැරින්ස් කනවා, එතකොට හොට් ඩොග්ස් කනවා. අනිත් එක උදේට බොන්නේ මිල්ක් පැකට්ස්. කැඳ බොන්නේ. මේ ගිහලා ලෑස්ති වෙලා එනවා මාත් එක්ක අර කිලිමඩල පැත්තේ ඇවිදින්න යන්න. ඔයාගේ ඔය හඳහන්කාරයෝ කියන දේවල් ඔක්කොම මං දූරින් භූත කළා දෙන්න දවස් දෙක තුනේ. අනේ මට නම් බෑ. මම නම් ওই සංකර සමාජයට කැමති නෑ. නාස්තිකාර, සෙල්ලක්කාර පිරිමි මට නම් අරහං. දෙයියෝ මට කැමති කෙනෙක් ගෙනලා දෙයි. කාට කියන්නද? මෝඩකමට ඉතින් බෙහෙත් නෑනේ. අදත් හරියමන් කෙනෙක් නෑ නේද? හැමදාම පුරුතට කැඳ බීලා යන අය නම් ආවා. ඒත් අලුත් කෙනෙක් නතර වුන්නේ නෑ ගායනා. මම ලස්සන නැද්ද අම්මා? මොකද ලස්සන නැත්තේ? ඔය අස අගේට ඉන්නේ. ඇහැට කරන්ට පේන්න මගේ දුව. එහෙනම් ඇයි අම්මේ කිසිම පිරිමියෙකුට කැමති වෙන්නේ නැත්තේ? ඒක පෙර ආත්මයක ඔයයි මමයි කරපු මොකක් හරි ලොකු කරුමයක් නිසා වෙන්නේ නැති මගේ දුවේ. මගේ කර්මයට අම්මා දුක් වෙන්න එපා. මම මල් පහන් පූජා කරලා සුවඳ දුම් අල්ලලා ඉන්නවනේ. මගේ කර්මය ගෙවිලා යයි. හැමදේම කරුමෙට බාර දීලා හිත නරක කරගන්න එපා අක්කේ. අලුතෙන් හිතන්න පුරුදු වෙන්නකෝ. මං යනවා අම්මේ. මං යනවා. මේ මං හවසට එද්දි ඔය හිත වෙනස් කරගෙන තියෙන්න ඕනේ. හෙට ඉඳන් අලුත් ජීවිතයක් පටන් ගන්න පුරුදු වෙන්න ඕනේ. මං යනවා. එයා වගේ සංකර ඇඳුම් අඳින්න මට බෑ අම්මේ. අර බලන්නකෝ. ඇඳුමේ තද. කිසිම සැහැල්ලුවක් නැහැ. අනිත් එක එයා වගේ රස්තියාදු වෙන්න මං කැමති නැහැ. මට ඕනේ නිවිච්ච ජීවිතයක්. උඹ ඉතින් නිවිච්ච ජීවිතයක් හොයද්දී මගේ ජීවිතේ ඇවිලිලා. අහිංසක නිවිච්ච ගතිගුණ වලට කැමති නිවිච්ච කුමාරයෙක් එයි මාව හොයාගෙන. නලි. නලි.
මට අදවත් උත්තරයක් දෙන්නේ නැද්ද? මම දැන් කී දවසක් තිස්සේ බලන් ඉන්නවද? මට තාම උත්තරයක් දෙන්න බෑ. මගේ ප්‍රශ්න තාම එහෙමමයි. මගේ ප්‍රශ්න වලට උත්තරයක් හම්බුනා මම වලට උත්තරයක් දෙන්න. මේ මල්ලි ඒ ගෑල් ළමයා මල්ලිට කැමති නෑ වගේ නේද? ප්‍රශ්නට උත්තරේ හම්බුණා. අයියගේ නම මොකද්ද? ජීවන. ජීවන. අයියා මැරි කරලාද? මැරි කරන්නත් ඕනේ මල්ලි. අහිංසක ගෑල් ළමෙක් හොයනවා. තාම හම්බුන්නේ නෑනේ. නිවුණු ගති පැවතුම් තියෙන. චාමෙට අඳින පළඳින. එතකොට ස්වාමි භක්තිය තියෙන ගෑනු ළමෙක් හොයාගන්න එක අද කාලේ කලුනික හොයනටත් වඩා අමාරුයි මල්ලි. අද දවසත් ගෙවිලා ගියානේ අම්මා. අදත් දෙයියන්ට මගේ මූණ බලන්න අමතක වෙලා. හෙට උදේ පඳුරු දාන්න රුපියල් 10 කාසියක් නම් මගෙන් ඉල්ලන්න එපා ගායනා. රුපියල් 10ක් කියන්නේ කැඳ කෝප දෙක ලාභෙ බං. හෙට 750ක පඳුරක් යට ගාමු. ගායනා මේ අහංකෝ කියන්න මය අම්මා. මං අම්මා කියන දේ අහන්න නැතු වෙන කවුරු කියන දේ අහන්න. අපි නංගි කියන දේත් කරලා බලමු. මං කැමති නෑ මය අම්මා. ටිකක් වෙනස් වෙන්න. මේ මල් ගවුම් ඇදලා හරියන්නේ නැහැ තමයි අද කාලේ. අර නංගි අඳින විදියට අඳින්න. එහෙම අවිනීතයි අම්මා. මේක කරුමෙම තමයි. මේ කුමලේට මොනවා කොහොම පාදන්නද? කසාදයක් නොබැන්දත් සංකර ගති නම් මට එපා. ඔය සංවර ගති හිත ඇතුළෙම තියාගන්නවා. ඔයා ගෙදරට නාකි වුණා කියලා මටත් බෑ ගෙදරට නාකි වෙන්න. මේ ඇඳුම් ඇඳ ගන්නවා. මේ ඇඳුම් ඇඳගෙන සෙන් පවුඩර් ටිකක් දාගෙන පොඩ්ඩක් පිළිවෙලට ඉන්න බලනවා. නිකන් කොඩේක් වගේ අඳින්න නැතු. මේ කොට්ටවර වගේ ඇඳුම් ඇඳන් ඉන්නකොට කැඳ බොන්නේ නාකි මන මාලෙක් වතු අදියා බලනවද? ආ? ගන්නවා මේවට. එයා ගෙනල්ලා ඇත්තේ එයා අඳින જાති ඇඳුම්. මං අඳින්නේ නෑනේ අම්මා මේවා. සංකර ගති වලට කැමති වෙන පිරිමි ළමයි විතරද අද රටේ ඉන්නේ. අයියේ මම මෙච්චර පස්සෙන් ආපේ අදවත් මොකක් හරි උත්තරයක් දෙන්නකෝ. මේ අපි අර ගෑනු ළමයා බලන්න යා. මල්ලි මේ මුළු සමාජෙම යාන්ත්‍රික වෙලා තියෙන්නේ. මිනිස්සු මහන්සි වෙලා සල්ලි හම්බ කරනවා. ඊට පස්සේ දන්නේම නැතුව ඒ සල්ලි වේදන් වෙලා යනවා. අන්තිමට මොකද්ද වෙන්නේ? 3 පැයේම දුක් විඳ ජීවත් වෙනවා. අයියා කලින් පන්සලකද හිටියේ?
පන්සලකටත් වඩා නිවිච්ච තැනක් තමයි මල්ලි අපේ ගෙදර. මෙන්න මේ පාර කෙළවරේම තියෙන්නේ. හා මල්ලි. මගේ අම්මයි තාත්තයි ගුරුවරු. ඉතින් අපි නිදහසේ ජීවත් වෙන මිනිස්සු. මගේ කසාදෙට අපේ ගෙදරින් කිසිම බලපෑමක් නැහැ. අපේ දෙමව්පියෝ කියන්නේ මට ගැළපෙන කෙනා මටම හොයාගන්න කියලා. මල්ලි මම කැමති මේ උදේ පාන්දර නැගිට ගමන් කිරිපිටි වීදුරුවක් ගෙනල්ලා දෙන ගෑනු ළමයෙකුට නෙමෙයි. පුළුවන් නම් හොඳ ඖෂධීය කැඳ කෝප්පයක් ගෙනල්ලා දෙන්න පුළුවන් ගෑනු ළමයෙක් ඉන්නවනම්. ඒ මුළු වසන්ත ඍතුවේම මට මැලේරියා වුණ තිබුණා. හරිම රසයි ගායනා. හරි. අයියාගේ කැඳ වීදුරියේ බලාපොරොත්තු හරියටම හැමදාම උදේම ඉෂ්ට වෙයි. අයියට ගැලපෙන නියම ගෑනු ළමෙක් ඉන්නවා. එයා තමයි අයියට ගැලපෙන්නේ. අපි දෙන්න හෙට උදේමද බලන්න. කොහෙද ඉන්නේ? මිරිස්සත්තේ. සැරද? අනේ නෑ. හරි නිවිච්ච ගෑනු ළමයා. එයාත් හොයන්නේ අයියා වගේම හරි තැම්පත් කෙනෙක්. හරි. එහෙනම් අපි යමුකෝ බලන්න. එහෙනම් මල්ලි දැන් පරිස්සමින් යන්න. සුබ රාත්‍රිය. සුබ රාත්‍රිය. අක්කගේ මේ හැසිරීම මටත් මානසික වදයක්. අම්මත් දුක් විඳිනවා. ඇයි අම්මේ මෙයාට මෙච්චර කියලා පොඩ්ඩක් වෙනස් වෙන්න බැරි? මගේ වරද. පුංචි කාලේ ඉඳලා මං අක්කව හැදුවේ බය කරලා. හිතුවක්කාර වෙයි කියලා. කී ඇතුලේ තියාගෙනම එයාව මං ආරක්ෂා කළා. රටෙන් ලෝකෙන් සමාජයෙන් අනතුරක් වෙයි කියලා. ඒක නිසා අක්කට සමාජ ගැන හැඟීමක් තිබුණේ නැහැ. ඔයා පුංචි කාලෙම තාත්තා නැති වුණා. මට සල්ලි හම්බ කරන්න සිද්ධ වුණා. ඉන්දියාප්ප තම්බලා කැඳ හදලා එහෙම තමයි මම ඕගොල්ලන්ව ජීවත් කරේ. ඔයා ඉස්කෝලේ ගිහිල්ලා හවස් 7 වගේ යාළුවෝ එක්ක ලෝක ගැන ටිකෙන් ටික දැනගත්තා. ඒත් අක්කා මගේ ළඟම දැවටි මාත් එක්කම මෑලි වුණා. අම්මා දුක් වෙන්න එපා. අපි කොහොම හරි අක්කා වෙනස් කරමු. මං අක්කට කොහොම හරි පිරිමි ළමෙක් හොයලා දෙන්නම්කෝ. අක්කා තාම බයයි. අර ඔයා අරන් දුන්න ඇඳුම් අඳින්න.
මං කිව්වනේ මට කතා කරන්න එපා කියලා. මගේ ප්‍රශ්නෙට තාම උත්තරයක් නැහැ. සමනලි මං ඔයාගේ ප්‍රශ්නට උත්තරයක් හොයාගත්තා. ඔයාගේ අක්කට නියමයට ගැලපෙන කෙනෙක් ඉන්නවා. මං හෙට උදේ ආවේ එකන් එනවා කැඳපොන්න. අපි අක්කා මුණ ගස්සමු. හරි? හැමදේම මට අම්මට පාඩු කරන්න බෑ දෙයියනේ. මගේ අම්මා පව්. කැඳ විකුණලා ඉන්දියාප්ප තම්බලනේ අපිව ජීවත් කරවන්නේ. අද අනුකම්පා කරලා මේ පඳුර බාර ගන්න. මට සමා වෙන දෙයියනේ. මගේ හිත කැමති නැති වුණා. මං අද වෙනස් වෙනවා. හලෝ. කෝල් එක එනකම් බලාගෙන හිටියේ. අපි දැන් එන ගමන් ඉන්නේ. මේ අර කතා කරගත්ත විදිහට වැඩි ඔක්කොම වෙන්න ඕනි හරිද? හරි හරි. අර ගොල්ලෝ එනවලු. ඇත්තද පොඩි දුවේ? තේ හාමුදුරන්ගේ පිටෙන් මේකවත් හරි ගියොත් මගේ හිතට නිවනයි පොඩි දුවේ. ඔව් අම්මේ. අම්මේ යන්නකෝ ඊළකට එන්න කියන්න. යන්න. හා හා. මල්ලි මල්ලි අරයද කෙනා එයා නම් එච්චර හරියන්නේ නෑ වගේ මල්ලි මගේ හිතට. නෑ නෑ අයියේ. මෙයා නෙමෙයි. මෙයාගේ අක්කා. එයා තමයි නියම කුල කුමරිය. එන්නකෝ ගියා. අපිට කැඳ දෙකක් දෙන්න. පොඩ්ඩක් ඉන්න. දැන් මුදලාලි නෝනයි. එන්න වඩි. වඩි. අයිනේ. මල්ලි මෙයාද කෙනා? ඕ මෙයා මම බලාපොරොත්තු වෙච්ච කෙනා නෙවෙයි මල්ලි. සමා වෙන්න. අයියේ මොකද්ද ඔය තමසේ කරේ? ඇයි? ඇයි අහන්නේ? කවුද අක්කව අර ඉදිරි වෙනස් කරේ? මම මොන වැඩක්ද ඔය කරේ? බලන අර මනුස්සයා ගියානේ යන්න. සි. තමසලා අක්කට 1000කින් හොයාගන්න බැරි කොල්ලේ. හරිනේ. මම වෙනස් වුණාට වැඩක් නෑනේ අම්මේ. එයාත් මට කැමති නෑ. මට කසාදයක් ඕනේ නෑ.
මාත් අම්මත් එක්ක කැඳ විකුණ ගෙදරටම නාකි වෙන්න. මං කසාද බඳින කලින් ඉන්න එපා අම්මේ. නංගිට කසාදයක් කරලා දෙන්න. නැත්තම් එයාටත් ගෙදරට නාකි වෙන්න වෙයි. උදේ හවස බුදුන් වැන්දට පඳුරු ගැට ගැහුවට පුද පූජා පැවැත්වුවට පිරිමි මන් දිහා බලන්නේ නැහැ අම්මේ. ඒක මගේ කරුමේ. ඒක ඔන්න ඔය ගෙවුනාවේ. නංගි මං ඔයත් එක්ක රණ්ඩු කරන්නේ නැහැ. අම්මේ නංගිට කසාදයක් කරලා දෙන්න. මගේ කසාදෙට කලින් වාගේ කසාදෙ කෙරෙනවා අක්කේ. මගේ වරද. මටයි වැරදුනේ. එයා ඔයාට කැමති වෙයි. නෑ. මං එයාට කැමති නෑ. එයා මං හිතපු જાතිය කෙනා නෙවෙයි මල්ලි. අයියා මෙතන වැරද්ද මගේ. මමයි අර එයාගේ නංගි එයයි මේ මෝඩ වැඩේ කරේ. අයියා සමා වෙලා මං කියන එක පොඩ්ඩක් අහන්නකෝ. මල්ලි මම මෙහෙම මේ අහිංසකෙක් වගේ ජීවත් වුණාට මෝඩයෙක් නෙවෙයි. මම මේ රටේ ලෝකේ සමාජය ගැන හොඳ අවබෝධයෙන් ජීවත් වෙන මිනිස්සෙක්. හොඳ සිහි කල්පනාවෙන් ජීවත් වෙන මිනිහෙක්. මම දැක්කනේ අද එයාගේ සැබෑ ස්වරූපේ. දැන් ඕගොල්ලෝ හදන්නේ මගේ ඔළුවේ ඉන්න කෙනා විදිහට එයාව වෙනස් කරලා ඊට පස්සේ එයාව මගේ කරේ එල්ලන්නනේ. නෑ නෑ අයියේ නෑ. ඔයා වැරදි වැටීමක ඉන්නේ. අයියෝ ඔයා අද දැක්කේ අපි බලෙන් වෙනස් කරපු ගායනාව. ඒ මෝඩ වැඩේ කරේ අර යාගේ නංගි. අනේ මල්ලි ඔයා කරන්න හදපු උදව්වට බොහෝම ස්තුතියි. අපි ආයේ ඔය ගැන කතා නොකරමු. දැන් ඔයා යන්නකෝ. අයියේ පොඩ්ඩක් මං කියන එක අහන්න. අනේ මල්ලි කිව්වා මහලා යන්නකෝ. මං ආපහු කරදර කරන්නේ මට හොඳ මනමාලයෙක් හොයලා දෙන්න කියලා. මම මාස ගානක් තිස්සේ පඳුරු ගැට ගැහුවා. ඒත් වැඩක් උනේ නෑනේ. මං අම්මට කොච්චර කරදර කරාද? මං යාළුවට කොච්චර වද දුන්නද? මගේ නංගිගේ කසාදෙත් කල් ගියා. මං යාළුවට ගොඩක් ආදරේ. මම අද ඉඳන් එයාලා ගැන හිතනවා. සමාවෙන්න මම මෙච්චර කල් කරදර කරාට. අම්මේ අක්කා පවම් අක්කා කසාද බඳිනකම් මන්නම් කවදාවත් කසාද බඳින්නේ නෑ අම්මේ. සමනලි අම්මේ
නංගිට කියන්න කාවත් මට බලෙන් කැමති කරවන්න එපා කියලා. මාව තේරුම් ගත්ත කෙනෙක් ලැබෙනවා නම් ලැබෙයි. උඹගේ පඬිතුකම නම් තියෙනවා මහ ලොකුවට. පඬිතුකම නෙමෙයි අම්මා. මං කියන්නේ මගේ හිතේ තියෙන දේ. ඔය ආඩම්බරකම නැතුව ඒ ළමයා කැමති නම් කැමති වෙන්න. උඹලා දෙන්න කඳුළු හලනවා බලන්න මට තවත් බෑ. මටත් බෑ ඔය දෙන්න කඳුළු හලනවා බලන්න. අද ඉඳලා පූජාත් නැහැ. අද ඉඳලා පඳුරුත් නැහැ. මේ ඔක්කොම ගලවලා අම්මා තියාගන්න. ආපු ඇති අන්තම් මේ ප්‍රශ්න මෙතනින් ඉවරුණා. ප්‍රශ්න ඉවර නෑ සජිත. දැන් මේ ප්‍රශ්නේ පටන් ගන්න. මගේ හිතට නිවනක් නැති හැටි. ආදයි යන්න. ආපහු මෙහෙන්න එපා. මේ මොකද මේ? එන්න එපා කියන්නේ? දැන් ඔයාගේ අක්කා කසාද බඳිනකන් අපේ කසාද ගැන හිතන්නේ නැහැ කිව්වා. දැන් එයාට කසාද බඳින්න බැයිලු. ඉතින් අය අපිට බැරි. සජිත අක්කට වැරදුනේ මං හින්දා. එයා බලාපොරොත්තු වෙච්ච කෙනා, එයා හීනමවපු කෙනා යව හොයාගෙන ආවා. ඒ මිනිස්සයා හැරුණ තැපෑලෙම යන්න ගියා. ඒ හැම දෙයක්ම උනේ මං හින්දා. මමයි අක්කා වෙනස් කළේ. හරි හරි දැන් ඉතින් ඒක වෙලා ඉවරයිනේ සමනලි. සජිත එහෙම උනේ මං හින්දා. මං හිතාගෙන හිටපු විදිහ වැරදි සජිත. මගේ අහිංසක අක්කා බලාපොරොත්තු වෙන විදිහ මිනිස්සුත් ඉන්නවා කියලා මං දැනගෙන හිටියේ නැහැ. සජිත තව දවසකට ඉස්සෙල්ලා මේ මිනිස්සු අපේ අක්කව හම්බුණා නම් මේ හැමදේම වෙනස් වෙන්න තිබ්බා. හරි හරි මම තව පාරක් try කරලා බලන්න. ඉන්න මොඩ කෝල් එකක් ගන්න. මොකද ඉතින් මටත් ඉවසන්න පුළුවන් සීමාවක් තියෙනවා. කොච්චර කාලයක් කියලා ඔයා වෙනින් ඉවසන්නද? අවුරුදු 33යි. බුදු ගොවි දෙමව්පියන් ගුරුවරුන් වූ පවුලේ එක්කම අහිංසක පුතුට අහිංසක නම වෙන්නේ නැති වැදගත් හැදියාව ඇති සිංහල කුලසිරිතට ගරු කරන දියණියක් සොයයි. ටෙලිෆෝන් අංකෙත් තියෙනවා. අපි කතා කරලා බලමු. එක්ක ඕනේ. අර මොකෝ? ඕවට කෝල් කරන්න ටෙලිෆෝන් බිලම ගෙවන්න අම්මගේ කැඳ කෝප්පුවල කීයක් ලාභයයිද? මගේ අම්මා පවුනේ. කුමාරේ කෙයිනේ. මං එතකල් ඉවසන. නංගිත් කසාද බඳින්නේ නැහැ කිව්වා. උඹ කසාද බඳිනකම්. එයාව බලන්නේ නර පිරිමි ළමයටත් කියලා එන්න එපා කියලා. මොන මෝඩ වැඩක්ද? නංගිට පිස්සු හැදිනද? ඔය ඕන තරම් අක්කලා ගෙදරට නාකි වෙද්දි නංගිලා කසාද බඳලා දරුමල්ල හදාගෙන ලස්සනට ඉන්නේ. මට පුළුවන් නංගිගේ ළමයි හදන්න. එයාලට කවන්න, පොවන්න, එයාලව බලා ගන්න මට පුළුවන්. ඒ ඇති මගේ ජීවිතේට. ඔය තරම් අහිංසක
අහිංසක වෙලා මට තවත් දුක් දෙන්න එපා අක්කේ. ඔයා පුංචි කාලේ ඉඳන් හැදෙන විදිය වෙනස් කරන්න ගිහිල්ලා මම ඔයාව අතරමං කරේ. දෙන්න එක දැන් පැය ගානක් තිස්සේ මාරුවෙන් මාරුවට අඬනවා. උඹලගේ තාත්තගේ මලගම දවසවත් ඔහොම ඇඬුවේ නෑ. මොහොත ඉන්න එක මාළුවද? ඔය ආවා වගේ අක්කව බලන්න තව ඉලන්දාරියෙක් එයි. අනිත් එක මම මේ බලපු මංගල දැන්වීම නරකද? දෙමව්පියෝ ගුරුවරු. පවුලේ එකම පුතා අහිංසක. එයාටයි මේ මනමාලියක් හොයන්නේ. කොච්චර නෙවිච්ච ළමයෙක් වෙන්නේ නැද්ද? පොඩ්ඩක් ඉන්නකෝ. මං කෝල් එකක් දීලා බලන්න. ආයුබෝවන්. සුබ සන්ධ්‍යාවක්. කවුද මේ? සුබ සන්ධ්‍යාවක්. මේ පත්තරේ මංගල දැන්වීමක් පළ කරලා තිබුණේ. අහිංසක පුතාගේ ගෙදරද මේ? නෑ. මම අහිංසක නෙවෙයි, මං ජීවන. ඔබතුමී වැරදි නම්බරයකට කතා කරලා තියෙන්නේ. සුබ රාත්‍රියක්. වැරදි අංකයක් කියන්නේ? ඒකනේ මං අම්මට කිව්වේ කතා කරන්න එපායි කියලා. ওই මිනිස්සු විනෝදයට ඌ වගේ පත්තර වලට දැන්නින් දානවා. ඒ වගේ අහිංසක මිනිස්සුන්ව රවට්ටන්න. ඔයාලා දෙන්න මං ගැන දුක් වෙන්න එපා. මං අලුතෙන් හිතනවා. ලැබෙන්න තියෙන දෙයක් ගැන බලෙන් කිසි දෙයක් ලබා ගන්න බෑ. මං අර ගැට ගහපු බාර ඔක්කොම ලිහලා දානවා. අම්මයි සල්ලි ගන්න. මගේ අම්මත් පවුනේ. අම්මා! තුන්දා 675යි 750ක් තියෙනවා. 750 අන්තිම දවසේ බැඳපු වාරේ. ලොකු දුවේ. ඔය සේරම තොම්බෝදියේ පින් කැටේට දාන්න. පොඩි දුවේ, ඔයා මොකද මේ? මං අක්කගේ ගවුමක් ඇන්දාම්මේ. අක්කට කසාදයක් හරියනකම් මම මේ විදියට අඳින්නම්. මට හිතා ගන්න බෑ ඕගොල්ලන්ගේ මේ වෙනස් වීම. අපේ අක්කා හරියන්නේ. අපි ජීවත් වෙන්න ඕනේ ලෝකෙට ඕනේ විදියට නෙමෙයි. අපි කැමති විදියට. මං යන්නම් අම්මේ. අක්කගේ හිත රිද්දන්න නැතුව යාව හොඳට බලා ගන්න. විනීත විදියට හැතුණු පින්වන්ත ගෑනු ළමයෙක් වගේ.
එයාගේ කෙනා. ෂා දවාගේ ලස්සන මට මේ විදිහටත් කැමතිද? මට ඉතින් ඔයාමනි සමනලි නංගී බැලූ බැල්මට පින්වන්තියක් වගේ. ඒකයි මම මේ දැකලා කතා කරේ. මේ නංගී කසාද බැඳලාද? නැහැ. මාත් කසාද බඳින්න කෙනෙක් හොයනවා. පහන් සිතුවිලි තියෙන තැම්පත් ගතිගුණ තියෙන කෙනෙක්. ඒක තමයි මගේ එකම ප්‍රාර්ථනාව. මේ නංගිගේ නම ගායනා. ගායනා. මං ජීවන. ජීවන ගායනා.